සුබදසනක් ප්‍රාර්ථනා කරනවා බොහොම ජව සම්පන්න දවසක් සතියක් ප්‍රාර්ථනා කරනවා අද දවස නිරෝධායන ඇඳුරු නීතිය ඉවත් වුණාගෙන් පසු නව සාමාන්‍යකරණයේ යටතේ රට යලිත් විවෘතව කටයුතු කරන කාලවකවානෝ හුදකලා වුණු ප්‍රදේශ තිබෙනවා හුදකලා වුණු මහල් නිවාස තිබෙනවා ඒවට නීතිය තවමත් ඒ විදිහටම ක්‍රියාත්මකයි සෙසු ප්‍රදේශ ක්‍රියාත්මක වෙනවා සහ ආයතනවල මේ මොහොතේදී ගෙන්වා ගත හැකි පිරිසක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා ඒ නිසා ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවට පත් වෙනවා ආයතන කළමනාකරණය කර ගැනීම. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී 500 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ වාර්තා වුණා 13929ක් බවට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව පත් වෙද්දී ඊයේ රාත්‍රියේ තව අසනාවන්ත විදිහට මරණයක් සිදු වුණා. මරණ 35ක් මේ වන විට ලංකාවෙන් වාර්තා වෙනවා. වසංගතයේ මේ මොහොතේ පවතින තත්ත්වය ඒ වගේම අද සිට රට යලි විවෘත වීම තුළ පවතින්නේ අභියෝගයක් වසංගත විද්‍යායකකය කෙසේද මේක කළමනාකරණය කර ගැනීම කියන දේ පැහැදිලි අභියෝගයක්. අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම අපි මීට පෙර සිට පිළිකා රෝගී තත්ත්වයන් තියෙනවා නම් හෘද රෝග, ඒ වගේම ළමා සහ මාතෘ මේ කියන සියලුම අංශ පිළිබඳව කතා කළා. අද තවත් සුවිශේෂී මාතෘකාවක් ඒ තමයි දන්ත සායන, දන්ත සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා කොයි විදිහේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ සහ මොකක්ද ඔබ කළ යුත්තේ කියන කාරණේ පිළිබඳවත් අපි අද දැනුවත් කරනවා. අපි බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කළා වසංගත විද්‍යායකකයට, වසංගත විද්‍යායකකේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලංගරුවන් පතිරණ වෛද්‍යතුමන්ට ආගමන වෛද්‍යතුමනි ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම බස්නාහිර පළාත් ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ නිරන්තර රත්නායක වෛද්‍යතුමන්ටත් අපි ආරාධනා ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම වසංගතයේ තත්ත්වය පිළිබඳ කතා කරමු. අද දවස වන විට වාර්තා වන තොරතුරුත් එක්ක හොරණ ආශ්‍රිතව ඇති වුණා වූ ඒ මේ ඇඟලුම් කම්හල ආශ්‍රිතව ආසාදිතයින්ගේ වැඩිවීමක් තියෙනවා. ඒත් එක්කම බන්ධනාගාරය ආශ්‍රිතව ගත්තටදී මම හිතන 72කට ආසන්න ප්‍රමාණයක් රැඳවියන් ආසාදිත තත්ත්වයට පත්ව තිබෙනවා. ඊට අමතරව තවත් විසිරුණු ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වෙනවා. පවතින තත්ත්වය පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි චාමර. මම පැහැදිලි කිරීම පටන් ගන්නම්. අතර ඔබ කිව්වා වගේ ඊයේ දවස් ඇතුළත අපිට 510ක් දෙනෙක් වාර්තා වුණා. නව රෝගීන් හැටියට. නමුත් මෙහි විශේෂත්වය තමයි මේ සියලුම දෙනා අර අපි කලින් කතා කරපු පුකුරුවල ආශ්‍රිතයන්. එතකොට ඒ සමගම අපේ සම්පූර්ණ සංඛ්‍යාව මේ වන විට 13929 දක්වා ඉහළ ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ අද දවස තුල අපි 14000 සීමාව ඉක්මවා යනවා. ඉතින් මෙතෙන්දී මම කුඩා මතක් කිරීමක් කරන්න කැමතියි. ඔබට මතක නම් අපි ගිය සතියේ සඳුදා මේ වගේ කතා කරනකොට අපේ 11000 සීමාව ඉක්මවා ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ අපි මේ සතියට සාමාන්‍යයෙන් 3000ක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම විශාල ගණනක්. ඒ වගේම අපි කිව්වා අර 10000 සීමාව පෙන්නට පස්සේ එතනින් ඉස්සරහට ටිකක් ගමන වේගවත් වෙනවා. නමුත් මෙහි කියන්න ඕන අනිත් දේ තමයි චාමර දැන් අපි මේ වැලිසර මාළු පොකුර කල්පනා කරොත් ඒක පටන් ගත්තේ දල වශයෙන් ගිය මාසේ 14 වෙනිදා 15 ඒ සතිය ඇතුළත. එතකොට දැන් මේ වෙන විට ඒකේ සති දෙකක් අපි ගත කරලා ඉවරයි. ඒ කියන්නේ එක මේ බීජ ඖෂධ සමයක් අපි ගත කරලා ඉවරයි. එතෙන්දී හම්බෙච්ච ප්‍රධාන රෝගීන් ටික ඇත්තටම දැන් මේ වෙන විට රෝහල් ගත කරලා තියෙන්නේ. ඔවුන්ගේ ආශ්‍රිතයෝ ටික තමයි මේ දෙවෙන බීජ ඖෂධ සමය තමයි අපි ගත කරන්නේ. එතකොට අපි දැන් මෙතෙන්දී දකිනවා මේ දැන් අපේ කලින් අත්දැකීම තමයි කලින් තිබිච්ච සියලුම පොකුරු වල සාමාන්‍යයෙන් පළවෙනි පොකුර තමයි විශාල වශයෙන් එන්නේ. ඒ කියන්නේ අපි නොදැනුවත්ව සමාජයේ පැතිරිලා තිබ්බා. නමුත් දැන් මෙතෙන්දී මේක අඳුනාගෙන ඒ අයව අපේ නිරෝධායන මධ්‍යස්ථානවල එහෙම නැත්නම් රෝහල් වල රෝගීන් රෝහල් වල සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වලට දැම්මම තුන්වෙනි පියවරක් සඳහා යන්නේක අඩු වෙනවා. තින්දී දැන් මෙතෙන්දිත් උනේ ඒකමයි. දැන් මේ පළවෙනි පොකුරේදී අර විශාල ගාණක් අපිට හම්බුණා මේ මාළු කඩේ සිද්ධිය සම්බන්ධයෙන්. එතනින් පස්සේ විශාල ආශ්‍රිත පිරිසක් හම්බුණා. දැන් මේ සියලුම ආශ්‍රිතයෝ මේ සංඛ්‍යාව වැඩි වුණාට මේ සියලු දෙනා ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල හෝ නිවාසවල. නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් වෙලා. එතකොට මේකෙන් මම පෙන්වන්න හදන්නේ දැන් මේ අයගෙන් ඉදිරියට පැතිරීම බොහෝ දුරට අඩු කරලා තියෙනවා. නමුත් මේ සංඛ්‍යාව තවදුරටත් මෙහෙම වැඩි වෙයි. තව මොකද මේ බීජ ඖෂධ සමය ඉවර වෙන්නේ ලබන සතියේ අවසානයේ. එතකොට මේ කාලය ඇතුළත දැන් අපි පරීක්ෂණ දිගින් දිගට සැලකිය යුතු මට්ටමක් දවසට ආසන්න වශයෙන් 8000 10000ක් අතර කරගෙන යනවා. යෑම අවශ්‍යයි. දෙවන බීජ ඖෂධ සමයේදී දෙවෙනි බීජ ඖෂධ සමයේ ආරම්භය. ආසාදිතයින්ගෙන් පස්සේ ආශ්‍රිතයින්ගේ. ආශ්‍රිතයන්ගේ. ඔව්. දැන් ඔබට දැන් අපි හිතන්න දැන් ගිය 20 වෙනිදා අපි අඳුනාගත්ත රෝගියෙක්ගේ ආශ්‍රිතයෝ ටික අපි නිවාස නිරෝධායනය කරනවා. ඒ අයගේ දින 14 දැන් ඉවර වෙනවා මේ දවස් වෙනකොට. එතකොට දැන් ඒ අයට මේක කළ යුතුයි. PCR පරීක්ෂණ කරලා මේ අය එක්කෝ රෝගීන් කියලා අඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නැහැ කියලා. ඉතින් ඒ හින්දා අපි දැන් අර රෝගීන්ට සමාන රෝගීන් සංඛ්‍යාවට වඩා ඔබ දන්නවා එක රෝගියෙක්ගේ ආශ්‍රිතව සාමාන්‍යයෙන් ඉන්න පුළුවන්
5ක් 6ක් 10ක් හෝ ඊට වඩා විශාල ගාණක් ඉන්න පුළුවන්. හැම වෙලේම එකකට වඩා වැඩි. ඉතින් මේ විශාල පිරිසකගේ පරීක්ෂණ අපි දැන් මේ දවස්වල කරගෙන යනවා. ඒ හින්දා අපිට මේ විශාල සංඛ්‍යාවක් රෝගීන් හමුවන්නේ. නමුත් මේ අය විවෘත සමාජයේ නෙවෙයි ඉන්නේ. මට ඒකයි පෙන්වන්න ඕන. නමුත් චාමර ඔබ කිව්වා වගේ අද සිට අපි රට විවෘත වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ රටවැසියන්ගේ විශාල යුතුයකමක් තියෙනවා මේම රෝගීන් සහ ආශ්‍රිතයන්. රෝගීන් නම් වෙන්න බෑ. අය රෝහල් වල ඉන්නේ. ආශ්‍රිතයන් තවදුරටත් නිවාස නිරෝධායනය විය යුතු අය අනිවාර්යෙන් තමන්ගේ වගකීම මේ විදිහට මිෂ්ඨ කරන්න නැවත තවත් පිරිසකට මේ රෝගය දෙන්නට එපා. මොකද එහෙම දුන්නොත් අපිට මේක මේ බීජ ඖෂධ සමය ඉවර වෙනකොට නවත්තා ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ බීජ ඖෂධ සමය ඉවර වෙලා ඉන්පසු ක්‍රමිකව මෙම රෝගීන් සංඛ්‍යාව ක්‍රමිකව පහළ යයි කියලා. හොඳයි. සුවිශේෂී ස්ථාන කිහිපයක් පිළිබඳ මම මතු කළ තැනදීම කතා කරන්න තිබෙනවා. බන්ධනාගාරය, ඒ වගේම පොලිසිය, ඉන්පස්සේ හොරණ ඇඟලුම් කම්හල, ඊට අමතරව දැන් වෙළඳ කලාපය තුලත් සේවය නියැලෙන්නට පුළුවන් අවසර පත්‍රයේ තියෙනවා නම් කටුනායක මේ වෙළඳ කලාප ආශ්‍රිතවත් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මේ වගේ තත්ත්වය කොහොමද? ඔව් ඒක මම ගොඩාක් පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඇත්තටම අපි සමහරක් පැති තියෙනවා තාමත් නිරෝධායන කලාප විදියට එහෙම නැත්නම් ලොක්ඩවුන් ඒරියාස් වල තියෙන ප්‍රදේශ විදියට. නමුත් මෙම ප්‍රදේශවලත් අත්‍යවශ්‍ය රාජකාරී සහ මේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ රාජකාරී කරන අය සඳහා මේ ප්‍රදේශ වලින් යන්නට පුළුවන්. එතකොට දැන් නමුත් එතෙන්දිත් විශාල වශයෙන් අපි නැවතත් මතක් කරන්නේ කරුණා කරලා යනකොට තමන්ගේ මුවාවරණය නිසි පරිදි පැළඳගෙන යන්න, අත් පිරිසිදු කරලා සෝද ගන්න. තමන්ට යම්කිසි උණ රෝගී තත්ත්වයක් තියෙනවා නම් කරුණා කරලා එම ආයතන වලට පිවිසෙන්නට එපා. තමන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. එතකොට චාමර ඔබ මොකද මම හිතනවා ඒක හැමෝටම පැහැදිලි. දැන් එම ආයතන අපිට දිගින් දිගට වහගෙන මේ ගමන යන්නට බෑ. ඉතින් මොකද අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආයතන, ඒ වගේම ඒ ආයතන ගෝලීය තරඟකාරීත්වයක ඉන්නේ. අපි මෙහි වහගෙන අනවශ්‍ය පරිදි වහගෙන හිටියොත් සමාජලාවට ඒ රටට ලැබෙන යම්කිසි කියන්නේ අපේ රටෙන් බලාපොරොත්තු වෙන දේ වෙනත් රටවල් වලින් ඒක දැහැ ගැනීමට ඉඩ තියෙනවා. ඉතින් අපිට එහෙම වුණොත් අපිට ඒ ඕඩර්ස් වගේ දේවල් නැවත ලබා ගැනීමේ අපහසුතාවයක් එනවා. ඉතින් අපි ඒ සියලු දේවල් ඇත්තට වෛද්‍යවරු විදිහට අපි කල්පනා කරනවා. ඉතින් ඒ හින්දා අනවශ්‍ය පරිදි මොනම විදියකටවත් අපි බාධා කිරීමක් කරන්න දෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය කරන සීමා කිරීම කරන්නට සිදු වෙනවා. ඉන්පසු ඔබ කතා කරා මේ පොලිසිය පොකුර ගැන. පොලිසිය ඇත්තටම දැන් අපි ඊයේ සවසත් වසංගත රෝග විද්‍යා ඒකකයේ පොලිසියේ ප්‍රධානීන් සමග සාකච්ඡා කළා. ඔවුන් වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරා. දැන් එතනදිත් ඇතර වෙලා තිබ්බේ පොලිසියේ ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ අයගේ ඍජු සම්බන්ධතා අපිට මේ වැලිසර මාළු මාකට් එකත් සමග තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ හින්දා තමයි මේ පොලිසිය විශාල වශයෙන් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම සහ මේ එම ආයතනයේ නිලධාරීන්ගේ බට නිවාසවල තියෙන අර තප්පර කීපයක් දෙන්න අපි ඉක්මනට වෙලාව බලලා ඉමු. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. මම කතා කරමින් හිටියේ මේ පොලිසිය සම්බන්ධයෙන්. එතකොට ඒවයි තියෙන දැඩි මේ ඉඩකඩ පිළිබඳ ගැටලුවක් ඉන්න තමයි මේක විශේෂයෙන් පැතිරිලා තියෙන්නේ. ඉතින් අපි මේ වන විටත් ඇත්තට පොලිසිය පැත්තෙන් සැලකිය යුතු වැඩ පිටසක් කටයුතු ප්‍රමාණයක් කරලා තියෙනවා. දැනටමත් ඒ අය මේ නිරෝධායන කඳුරු වලට තමන්ගේ ආශ්‍රිතයෝ යවලා තිනවා. ඒ වගේම ප්‍රධාන මධ්‍යස්ථානවල ඉඩකඩ කියන්නේ බටපිරිස් තුනී කිරීමක් කරලා තිනවා. මේ ආදි වශයෙන් අපි හිතනවා ඒ පොකුරත් අපිට කලින් නාවික පොකුර වගේම සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වසංගත රෝග විද්‍යායකගේ සමග ඉතාම සමීපව කටයුතු කරනවා. ඉතින් අපේ උපදෙස් ඒ අය හොඳින් පිළිගන්නවා සහ අපිට වැඩ කරන්න හරි ලේසි අයත් එක්ක. ඒත් එක්කම තමයි දැන් බොඩි ලයින් ආයතනය ගැන අපි කිව්ව හොරණ ප්‍රදේශයේ. ඉතින් ඇත්තට අපි ගිය සතියේ මේ කියන්නේ මෙහි පළවෙනි ආසාදිතයා වාර්තා වෙච්ච දවසේම අපි එම ප්‍රදේශයට ගියා. ගිහිල්ලා ඒක බලලා පරීක්ෂා කරලා ඒ සඳහා වැඩපිළිවෙලක් යෙදුවා. එතනත් චාමර කියන්න තියෙන්නේ අර කලින් තත්ත්වයම තමයි. ඒ කියන්නේ මුලින් ආශ්‍රිතයෝ අපි හඳුනාගත්තම ඒ අයගේ පරීක්ෂණ වලින් දෙවන පෙළක් එනවා. ඒක අපිට නවත්තන්නට බෑ. මොකද ඒ අය කලින් ආසාදනය වෙලා තියෙන්නේ මේ වෙනකොටම. නමුත් ඒ සියලු දෙනා අපි හඳුනාගෙන වෙන් කරලා නිවාස නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ අයගෙන් වෙන යන්න විදියක් නැහැ.
ඔවුන් ප්‍රවේශමෙන් තමන්ගේ නිවාසවලටම වෙලා අපි දීලා තියෙන නිවාස නිරෝධායන උපදෙස් මාලාව නිසි පරිදි අනුගමනය කරොත් එම රෝගය ඉදිරියට යන්නේ නැහැ. බන්ධනාගාරී තත්ත්වය බන්ධනාගාරී තත්ත්වයට ඇත්තට චාමර ඔබ දන්නවා ඒකට හේතුව ඇත්තටම යම්කිසි පිරිසක් රෝගී පිරිසක් ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒවායිත් ඇත්තට විශාල තදබදයක් තියෙනවා. ඉතින් බන්ධනාගාරය සම්බන්ධයෙන්ුත් අපි අපේ වැඩපිළිවෙලක් තියෙනවා මේ ඉදිරියට කරගෙන යන්නට. අපි හිතනවා දැන් මේ කාන්තාර රැඳවියන් ඉන්න අංශය තමයි බහුතරයක් තිබ්බේ 59 72ක් ඒකිනුත් බහුතරයක් කාන්තාර රැඳවියන්. ඉතින් ඊට පස්සේ අපිට ඊයේ වාර්තා වුණා බෝගම්බරටත් යම්කිසි රෝගීන් පිරිසක් ඉන්නවා කියලා. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා බන්ධනාගාර සමගත් කටයුතු කරලා මෙම තත්ත්වය පාලනය කරගන්න. හොඳයි. ඒ තමයි මේ මොහොතේ සිදුවීම් වාර්තා වන සහ මේ මොහොතේ පවතින තත්ත්වයන් පිළිබඳ අලුත්ම යාවත්කාලීන වීම. ඒත් එක්කම අපි කතා කළ යුතුයි දන්ත සෞඛ්‍ය පිළිබඳ. සමහර විට ඔබ යම් ආකාරයකින් සායනයකට සහභාගී වුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිකර්ම අඛණ්ඩව පවත්වාගෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ වෙද්දි ඩෙන්ටල් ඇරලා තියෙනවද? මේ වයින් ප්‍රතිකාර ලබා ගන්න කොහොමද? මොකද මුඛයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ඒ නිසා වෛරසයක් තියෙනවා නම් ආසාදිතයෙකුගෙන් පැතිරීමේ කියන සම්භාවිතාවය බොහොම වැඩි. මේ නිසා ප්‍රශ්න බොහොමයක් එහි තිබෙනවා. කොහොමද වෛද්‍යතුමනි මේ දින වකවානුව ඇතුළතදී දන්ත සෞඛ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම හා සම්බන්ධයෙන් කාරණා අපිට පැහැදිලි කරොත්. චාම්බර ඒක මම පොඩ්ඩක් මේකේ මුලටම ගිහිල්ලා කතා කරන්න. දැන් මේ රෝගේ මේ COVID-19 රෝගය ගැන ඉස්සෙල්ලම මේ අවධානය එනකොට මුල්ම රෝගියා අඳුනගෙන දෙසැම්බර් මාසේ මුළු ලෝකෙ පුරාම මේ ගැන කතා කරා. ඊළඟට පෙබරවාරි මාර්තු වෙනකොට මේකේ පැතිරීමේ විධික්‍රම ගැන සියලු අවබෝධය ලැබුණා. සහ ඊළඟට ඔය මාර්තු මාසේ නිව්යෝර්ක් ටයිම්ස් කියන පුවත්පත ඇමරිකාවේ පළවෙනි සමීක්ෂණයක් කරා මේ කොරෝනා රෝගේ පැතිරෙන කාලය ඇතුළත අවධානයට ලක් වෙන වෘත්තීන් මොනවද කියලා. ඒදී ඉදිරියෙන්ම තිබේ දන්ත වෛද්‍ය වෘත්තිය. මොකද ඔබ දන්නවා කායික වෛද්‍යවරයෙකුට රෝගියාට මාස්ක් එකක් දාලා හරි පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් දන්ත වෛද්‍ය වෘත්තිකයෙකුට අනිවාර්යයෙන්ම කට පරීක්ෂා කරන්න වෙනවා. ඉතින් එතනදී ඔහු කටේ පටකයක ගැටෙනවා. ශ්‍රේෂ්ඨ පටලයත් එක්ක ගැටෙනවා. ඊළඟට දන්ත වෛද්‍ය වෘත්තිකයින් දන්ත වෛද්‍ය ප්‍රැක්ටිස් එකේදී කියන්නේ මේ ක්ලිනික් එකේ කරන ප්‍රොසීඩියර්ස් වලින් කියන්නේ කරන ප්‍රතිකාර විධි වලින් වැඩි හරියක් මේ ඒරොසල්ස් කියන ඒවා මතුවෙනවා. ඒරොසල්ස් කියලා කියන්නේ ඔබ දන්නවා ඒ කියන්නේ කට ඇතුලේ සිදු කරන ක්‍රියාකාරකම් මේ කැරකෙන උපකරණ වලින් පිට වෙනවා මේ ඊටාම කුඩා ඒවා කෙල බිඳිතිත් නෙවෙයි ඊටත් වැඩි ඊටාම අණුක ප්‍රමාණයේ කුඩා බිඳිති. ඉතින් මේවා පරිසරයට මුදා හැරෙනවා සහ ඉහළට නගිනවා. මේවා ආපහු මේ පෘෂ්ඨයන් මත පිට සෙටල් වෙන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඉතින් අතරම ඔබ දන්ත වෛද්‍ය සායනයකට ගිහිල්ලා තියෙනවා නම් දත් පුරවන්න දත්වල කුහර හදන්න පාවිච්චි කරන උපකරණ ඊළඟට දත් සුද්ධ කරනකොට පාවිච්චි කරන උපකරණ මේ ඇතුළේ උපකරණ ගොඩක් තියෙනවා මේ ඒරොසල්ස් කියන ඒවා ජෙනරේට් වෙනවා. ඉතින් ඒක නිසා මේ දන්ත වෛද්‍ය සායනයක් කියන පරිසරය ඊළඟට මේ දන්ත වෛද්‍ය සායනය එන්ක්ලෝස් චේම්බර් එකක් කියලා කියන්නේ ආවරණය කරන ලද කුටීරයක්. මේක ඇතුලේ මේ සියල්ල සිදු වෙන්නේ. ඉතින් එතකොට මේ ඒරොසල්ස් කියන මේ කුඩා බිඳිති ඇසට නොපෙනෙන කුඩා බිඳිති විශාල ප්‍රමාණයක් දන්ත සායනයක් ඇතුලේ ඉහළ නගිනවා. ඉතින් පසුව කරන පරීක්ෂණ වලින් දැන් මේ COVID-19 ආවත් එක මේ සම්බන්ධයෙන් ගොඩක් පරීක්ෂණ කරනවා. ලංකාවෙත් මොරටු විශ්වවිද්‍යාලය උපකාරය අරගෙන අපි දන්ත ශල්‍ය වෛද්‍යවරු යම්කිසි සුළු ප්‍රමාණයේ පරීක්ෂණ ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ ඉහළ නගින ඒරොසල්ස් කියන ඒවා ආපහු මේ පෘෂ්ඨ මත පිට සෙටල් වෙන්න පැය දෙකකට වැඩි කාලයක් ගත වෙනවා කියලා කියනවා. එහෙමනම් ඒ කියන්නේ මේ වගේ වෙලාවක දන්ත සායනයක අහඹු ලෙස හෝ රෝගියෙක් පැමිණියොත් යම්කිසි විදියකින් ඒ රෝගියාගෙන් මේ ඒරොසල්ස් කියන එක පරිසරයට නිදහස් වුණා නම් ඒවා ඊට පසු වෙන රෝගීන්ට ශරීරගත වීමේ හැකියාවක් තියෙනවා. ඕක තමයි අපේ දන්ත සායන වල තියෙන විශාලම ගැටලුව. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් දැනුම ලෝකේ පුරාම ඇති වෙනවත් එක්කම මුලින්ම ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමය ඒගොල්ලන්ගේ සමාජිකත්වයට කිව්වා වහාම සාමාන්‍ය දන්ත වෛද්‍ය ප්‍රතිකාර නවත්වන්න ඉතා හදිසි දන්ත වෛද්‍ය ප්‍රතිකාර පමණක් සිදු කරන්න. ඒ කියන්නේ වේදනාව ඉදිමුම තියෙන රෝගියාට දරා ගන්න බැරි මට්ටමේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර විතරක් කරන්න මේ වෙලාවේ. මේ වෙලාව අනතුරුදායකයි. ඒක නිසා සාමාන්‍ය දන්ත වෛද්‍ය කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දීලා අපි මේ රෝගියා ගෙන්නලා කරන ඒවා මේ වෙලාවේ නවත්තන්න. ඉතින් ඒක සෑහෙන කාලයක් දැන් ලංකාවෙත් අපි මාර්තු මාසේ 17 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සර්කියුලර් එකකින්
චක්‍රලේඛයකින් ලංකාවටම දැනුම් දුන්න දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට සාමාන්‍ය ප්‍රතිකාර නවත්තලා හදිසි ප්‍රතිකාර විතරක් කරන්න කියලා. නමුත් දැන් මේ විදිහට මේක දැන් එතකොට රෝගේ මේ වසංගතයේ කොච්චර කාලයක් පවතීද කියලා අපිට කියන්නත් බෑ. අනෙක් අතට දැන් එහෙම අපිට හදිසි ප්‍රතිකාර විතරක් කරමින් දිගට ඉන්නත් බෑ. මොකද දන්ත රෝග එතකොට අනික් තියෙනේම වර්ධනය වෙනවා. විශේෂයෙන්ම පිළිකාව වගේ. දැන් මුඛ පිළිකාව කියන එක අපේ දන්ත ශල්‍ය වෛද්‍යවරු මුඛ පිළිකාව වලින් 90%ක් ඒ වගේ පූර්ව පිළිකා ලක්ෂණ අඳුරගන්නේ රෝගියා ගොඩක් වෙලාවට වෙනත් දෙයකට ආවම. දාතක් පුරවන්නාම විදුරු මහෙන් ලේ යනවා කියලා පෙන්වන්නාම සාමාන්‍යයෙන් කට පරීක්ෂා කරනකොට අපේ දන්ත ශල්‍ය වෛද්‍යවරු අහමු ලෙස තමයි මේ මුඛ පිළිකා හෝ පූර්ව පිළිකා ලක්ෂණ අඳුරගන්නේ. ඉතින් අපේ රටේ පිරිමින් අතර බහුලම පිළිකා. ඉතින් එතකොට දැන් මේ හදිසි ප්‍රතිකාර විතරක් කරන සාමාන්‍ය ප්‍රතිකාර නවත්තලා තියෙන සම්පූර්ණ කාලය ඇතුළත මේ මුඛ පිළිකා හෝ පූර්ව පිළිකා ලක්ෂණ අඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒකේ බලපෑම එන්නේ තව අවුරුදු 3ක් 4ක් ගිහිල්ලා තමයි ඒකේ බලපෑම. අපේ රටේ මුඛ පිළිකා ප්‍රමාණය ඉහළ යයි ඒ වගේ. ඉතින් එතකොට දැන් මෙහෙම බැලුවම දැන් අපි අතරමැද තැනකට එන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපිට හදිසි ප්‍රතිකාර විතරක් කරලා නවතින්නත් බෑ. ඒ වගේම සියලු ප්‍රතිකාර කරන්නත් බෑ. මොකද අපේ විශේෂයෙන්ම රජයේ දන්ත සායනයකට දිනකට එන දන්ත වෛද්‍ය සායන වලට එන රෝගීන් ප්‍රමාණය බැලුවම විශාල පොලිම් තියෙනවා. ඉතින් අර එහෙම ලොකු වෙලාවන් තිය රෝගීන් බලන්නත් අපිට හැකියාවක්. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී අපි අතරමැද තැනකට එන්න වෙලා තියෙන අවස්ථාවක්. මේ වෙලාවේදී අපිට රෝගීන්ට දෙන්න තියෙන පණිවිඩයක් තියෙනවා. ඉතින් මේකේ මේ අපි කියන්න අවශ්‍ය තමන්ගේ විශේෂයෙන්ම මේ ශරීර සෞඛ්‍යය විශේෂයෙන්ම දැන් මේකේ අපිට පැහැදිලිව පේනවා දැන් වයස වැඩි අය ඊළඟට තමන්ට නිදන්ගත රෝග තියෙන කට්ටිය ඒ වගේ අය දන්ත සායනයකට පැමිණීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට දන්ත සායනයක දැන් ඒ සායනවල ඒ වැඩපිළිවෙල තියෙනවා දැන් රෝගීන් වෙනද වගේ නම්බර දීලා ගෙන්නන්නේ නැහැ. ගොඩක් වෙලාවට සායනවල ඉස්සරහා දුරකථන අංකයක් දාලා තියෙනවා අපොයින්ට්මන්ට් සිස්ටම් එකකට. කියන්නේ අපි මේ වෙලාවක් වෙන් කරගෙන පැමිණීමේ ක්‍රමවේදයක් ගොඩක් සායනවල ක්‍රියාත්මක වෙනවා. ඒක මේ රැඳවුම් කාමරයේ ඉඳලා රෝගීන් අඩුම කරගන්න. ඉතින් දන්ත වෛද්‍ය සායනවල පූර්වපයන් උපරිම විදිහට පාවිච්චි වෙනවා. මේ වෙද්දී කරන සහ නොකරන විදිහට වෙන් කරපු වැඩ ටිකක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ දැන් අවසාන වරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කරපු චක්‍රලේඛයේ තියෙන හදිසි ප්‍රතිකාර කරන්න කියලා ඕනම ක්ෂේත්‍රයක. ඒ අනුව බැලුවම අපේ දන්ත වෛද්‍ය සායනවල ඔබට දරාගත නොහැකි කැක්කුමක් තියෙනවා නම් ඉදිමුමක් තියෙනවා නම් ඊළඟට සැරව ගෙඩි වගේ ඒවා ඒ වගේ ගැටලු තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක යොමු වෙන්න ඕනේ. ඊළඟට කරගෙන යන ප්‍රතිකාරයක සංකූලතාවයක් මොනවා හරි හදිසි ඇති වෙලා තියෙනවා නම් ඒකට උදාහරණයක් විදිහට ඔබට විකලාංග දන්ත ප්‍රතිකාරයක් කරනවා නම් ඒ කියන්නේ අර ප්ලේට් දාලා තියෙනවා කියලා. ඒ වගේ වෙලාවක ඒ ප්ලේට් එකක් මොකක් හරි වෙලා කැඩෙනවා. ඒ කැඩිච්ච වෙලාවක ඒ වගේ වෙලාවක යොමු වෙන්න ඕන තමයි සායනයට. ඉතින් ඊළඟට තමන්ට ඒ කියන්නේ තමන්ට මේ ප්‍රතිකාර ලබා ගැනීම මේ වෙලාවේ සුදුසු කියලා දැනගැනීම ගැටලුවක් තියෙනවා නම් සායනයට යොමු වන්න. මොකද වෛද්‍යවරයා හමු වෙලා කතා කිරීමෙන් මේ ප්‍රශ්න මොකුත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔබගේ හිස්ටරි එක ඔබගේ වටපිටාව ගැන කතා කරාට පස්සේ වෛද්‍යවරයාට හැඟෙනවා නම් මේ ප්‍රතිකාරය කිරීමේ හැකියාව තියෙනවා කියලා ඒ වෙලාවේ ප්‍රතිකාරය කරනවා. නැත්නම් ඔබට ඉදිරි දිනයක අපොයින්ට්මන්ට් එකක් දෙනවා. ඊළඟට තමන් ජීවත් වෙන ප්‍රදේශය බලන්න ඕන මේ වෙලාවේ. මේ වෙලාවේ මේ ගැටලුව ලොකුවට තියෙන්නේ බස්නාහිර පළාතේ සහ තවත් පොකට්ස් කීප එක තවත් පළාත් කීප එක. ඉතින් තමන් බස්නාහිර පළාතෙන් පිට මේ වෙනකොට එක රෝගියෙක් වාර්තා වෙච්ච ප්‍රදේශයක වගේ නම් ඒ වගේ පැතිවල දන්ත සායන පවා අවදානම අඩු පළාතකට ගැලපෙන ක්‍රමවේදය තමයි පාවිච්චි කරන්නේ. නමුත් බස්නාහිර පළාත ඇතුළත මේ වගේ මේ වෙලාවේ මේ වසංගතේ පැතිර යන අවස්ථාවේ නා ඒ වගේ වෙලාවට මේ ගන්න තියෙන පූර්වෝපායන් සියලුම දේ ගන්නවා. ඒක නිසා තමන් ඒ වගේ අවදානම් සහිත ප්‍රදේශයක නම් තමන්ට හැඟෙනවා නම් මේක පමා කිරීමට හැකියාව තියෙනවා කියලා තමන්ට තව ටික දවසක් ඉවසලා ඉන්න පුළුවන්. දැන් පෞද්ගලිකව තියෙන දන්ත සායන තියෙනවා සහ රජයේ රෝහල් විසින් පවත්වන දන්ත සායන තියෙනවා. පෞද්ගලික අංශයට සීමාවන් තියෙනවද? දන්ත සායන පවත්වාගෙන යාමේ කටයුතු වලට යම් ආකාරයෙන් සීමාවක් පනවලා තියෙනවද? මෙහෙමයි දැන් මේ වගේ වසංගත අවස්ථාවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මේ නිසි බලධරයා සියලු දේට. එතකොට ඔහු විසින් නිකුත් කරන චක්‍රලේඛ මේ පෞද්ගලික අංශයටත් බලපවත්වනවා. ඉතින් මේ අපි මාර්ගෝපදේශයන් හැමතිස්සෙම වගේ නිකුත් වෙනවා. ඒවා අනුව තමයි ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙනම මාර්ගෝපදේශ දන්ත වෛද්‍ය සේවාව සම්බන්ධයෙන් වෙනම මාර්ගෝපදේශ තියෙනවා. ඊට අමතරව දැන් මේ ගැටලු වෙනවත් එක්කම මේ රටේ සියලු දන්ත වෛද්‍ය විද්‍යායතන සංගම් සියල්ල එකතු කරලා හදපු ක්‍රියාකාරී කමිටුවක් තියෙනවා. ඒක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග නිතරම
අදහස් වමාරු කරගන්නවා. ඒ ලැබෙන උපදෙස් අනුව තමයි සිදු වෙන්නේ. එතකොට මේ ක්‍රමෝපායම තමයි පෞද්ගලික අංශයේත් පාවිච්චි වෙන්නේ. හොඳයි. ඒ නිසා ඔබේ පැත්තෙන් යුතුයකමක් වගකීමක් තියෙනවා. සහ කෙසේ වෙතත් මේ වෙද්දී අවශ්‍ය ආකාරයේ විධිවිධාන සලසා තිබෙන්නේ. මේ සියලු දේ එකට එකතුව තමයි යා යුතුව තිබෙන්නේ. ඒ නිසා දන්ත සෞඛ්‍යයත් පවත්වාගෙන යා යුතුයි. නමුත් අත්‍යවශ්‍ය වුණු කාරණා පිළිබඳ කුමක්ද කියන දේ පිළිබඳ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා තෝරා බේරා ගන්නට පුළුවන්. අප මේ සියලු දැනුවත් කිරීම හැම පැත්තකින්ම කරන්නේ මොකද වෛරසයේ වසංගතය බොහොම ශීඝ්‍රයෙන් පැතිරී යාමක් දකිනවා. සහ ඒත් එක්කම අවධානම වැඩි වෙමින් තියෙනවා. සහ අපි රට විවෘත කරලා අපි ගමන් විමන් වැඩවලටත් යනවා. ඒ නිසා මේ හැම දෙයක්ම කළමනාකරණය කරගන්නට මත්තෙන් අප සියලු දෙනා මේ පිළිබඳ දැනුවත් විය යුතුයි. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් කතා බහ සමගින් එකතු වෙමු. අප කතා කරමින් සිටින්නේ මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ වසංගත විද්‍යායකකත් ඒ වගේම දන්ත සෞඛ්‍ය පැත්තත් අපි දෙපැත්තම අද දවසේදී කතා කරමින් සිටින්නේ. මේ වෙද්දී රෝගීන් වාර්තා වීම අතින් ගත් විටදී අද දවසේදී අපට අහන්නට ලැබුණු දේ තමයි යාචකයෙකු ආසාදිත වී තිබෙනවා කියන දේ අනුරාධපුර පූජා නගරයේ ආශ්‍රිතව. ඒත් එක්කම පසුගියදා හෝමාගම රෝහලට පිහියනුමක් සිද්ධ වෙලා ඇතුළත් වෙන කෙනෙකුත් ආසාදිතයෙකු බවට පත් වෙනවා. ඒ නිසා වසංගතය බොහොම සුලභව විවිධ තැන්වල පැතිරෙනවා කියන කාරණේ තියෙනවා. තවමත් අර මුල් පොකුරු ආශ්‍රිතවම ආසාදිතින් වාර්තාවන් මේක යම් ආකාරයකින් හුදකලා සිදුවීම් වලට ගමන් කරලා තියෙනවාද? සහ දැන් මේ පූජා නගරේ යාචකයා ගත්තොත් එහෙම කොහොමද ඔබතුමන්ලා මේ වගේ කෙනෙක්ව ට්‍රේස් කරන්නේ නැත්නම් කොහොමද වුන් පසුපස යන්නේ? ඔව්. ඇත්තටම චාමර ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේක අභියෝගයක් තමයි. මම පිළිගන්නවා ඒක. නමුත් දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබ අහපු මේක අනිකුත් ප්‍රදේශවල තියෙනවද සහ මෙහි අනිත් විදිහකට අහනවා නම් මෙහි මුල හඳුනා ගැනීමක් කර නොහැකි ඒවා තියෙනවද කියලා. ඒකටත් උත්තරේ ඔව්. අපිට එහෙම රෝගීන් කීපපලක් වාර්තා වෙනවා මේ තාම කියන්නේ කොහෙන්ද මේක හැදුනේ කියන එක නිවැරදිව හොයාගන්නට බැරි. නමුත් ඒකට හේතුවක් තමයි දැන් මෙතන ඔබ දන්නවා 70%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැති අය. ඉතින් ඔබ කිසිම රෝග ලක්ෂණයක් නැති අය කී දෙනෙක් නම් දවසකට ආශ්‍රය කරනවා ඇද්ද? ඉතින් එතකොට ඔබ දන්නේ ඇත්තටම කාගෙන්ද මට මේක එන්න ආවේ කියලා. ඉතින් ඒක එකක් ඒ හින්දා තමයි ඔය හොයාගන්න බැරි කීප දෙනාගේ තියෙන්නේ. නමුත් ඒකටත් පොඩි කාලයක් ගත වෙනවා. මොකද අපි විශේෂයෙන්ම මේ රජයේ විවිධ රාජ්‍ය පොලිස් අංශ ඒවත් එක්කත් එකතු වෙලා තමයි මේ ගමන යන්නේ. ඒකට ඒ අය ගොඩක් දියුණු තාක්ෂණය පාවිච්චි කරනවා විශේෂයෙන්ම මේ දුරකථන ආශ්‍රිතව. ඉතින් ඒ හින්දා අපිට සමහරක් ඒවා ඇත්තට පසු වෙලා පහුව අපිට කියනවා මෙන්න මෙයාගේ සම්බන්ධතා තිබ්බා කියලා. ඉතින් ඒ හින්දා අපිට තාම හරියටම එකපාර එන්න බෑ. නමුත් ඒ සංඛ්‍යාව බොහොම අඩුයි. විශාල වශයෙන් එහෙම අපිට කිසිම සම්බන්ධතාවයක් නැති අය හම්බෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි මේ යාචකයා. යාචකයා ඇත්තටම අනුරාධපුර රෝහලේ කායික රෝග වට්ටුවකට ඇවිල්ලා ඇත්තට ඇවිල්ලා තියෙන වෙනත් හේතුවකට. නමුත් ඔහුට කැස දිගින් දිගට තිබිච්ච හින්දා තමයි වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා තීරණය කළා තියෙන්නේ මේකට මේ අයට කරන්න ඕන කියලා. ඉතින් ඒ වගේ තැනක් නම් ඇත්තටම අපිට හරිම අමාරුයි දැන් මේ අයගේ කොහොමද මේක අපි සොයාගන්නේ කියන එක. ඉතින් එතෙන්දිත් අපි විශේෂයෙන්ම නගර සභාවෙන් ඒ වගේම විවිධ අයගෙන් කියන්නේ එයාලව නිතර දකින්න අයගෙන් විස්තර අහගෙන ඒ ප්‍රජාව ඔස්සේ යන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. නමුත් ඒකට දැන් මේයි කියලා සම්මත ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ වගේ ඒවා විවිධ ක්‍රමවේද ඔස්සේ වෙලේ තියෙන දත්තයන් ඔස්සේ පොලිසියේ සහයෝගය ඔස්සේ එහෙම යන මැරෙන්නට විශේෂිත වූ ක්‍රමවේදයක් නැහැ. අපි ඉතින් ඒ අවස්ථාවට එකක් හොයාගෙන වැඩ කරනවා ඇරෙන්නට. ඔව්. දැන් මේ වෙද්දී තොරතුරු ලබා ගැනීම කියන දේ ඉතාමත්ම වැදගත් වෙලාවක්. ඒ කියන්නේ පෞද්ගලිකංශයෙන් PCR පරීක්ෂණ කරගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒ පිරිස සම්බන්ධයෙන් වාර්තාවකින් පස්සේ අය අධීක්ෂණය කිරීම වගේම වසංගත රෝග විද්‍යාංශයට පැවරෙනවා. ඒ නිසා තොරතුරු කියන දේ ඉතාමත් වැදගත් මේ වෙලාවේ. ඒ නිසා ඔබ ඒ පිළිබඳ හොඳ අවධානයක් යොමු කළ යුතුයි වෛද්‍යතුමනි. අපි ඒ පිළිබඳ පැහැදිලි කරමු. ඔව් අනිවාර්යෙන් චාමර ඒක ඉතාමත් වැදගත් ඔබ කියපු කතාව. විශේෂයෙන්ම මම මේ කියන්න කැමතියි. දැන් විශේෂයෙන් පෞද්ගලික රෝහල් දැනට කීප ආයතන කීපයක් අපි අමාත්‍යාංශයෙන් අනුමැතිය දීලා තියෙනවා මේ පරීක්ෂණය කරන්නට. නමුත් මෙහිදී විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මේ පෞද්ගලික රෝහල් වල කළමනාකාරීත්වයට කරුණා කරලා ඔබ මෙම පරීක්ෂණය කර ගැනීමට එන රෝගීන්ගේ දුරකථන අංක අඩුම වශයෙන් දෙකක් හෝ ලබා ගන්න. ජංගම දුරකථනය සහ ස්ථාවර දුරකථන අංකයක්. මොකද ඒක ඉතාම වැදගත්. දැන් අපිට යම් කෙනෙක් රෝගියෙක් වුණා කියලා හැම පෞද්ගලික රෝහලකින්ම අපිට වසංගත රෝග විද්‍යාවකයකට දැනුම් දෙනවා. මෙන්න මේ අය රෝගීන් විදියට අද අපිට වාර්තා වුණා කියලා. ඒ එවන හැම කෙනෙක්ගෙම මෙම දුරකථන අංක දෙක සහ ලිපිනය අනිවාර්යෙන්ම යොදලා එවන්නට ඕන. ඒ වගේම යම්කිසි රෝගියෙක් වෙච්ච ගමන් අපේ තියෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නට මේ අය වහාම හඳුනා ගැනීම අවශ්‍යයි. දැන් නමත් දුරකථන අංකයත් ලිපිනයක් තියෙනවා නම් අපිට බොහෝ දුරට ඒ අයව හඳුනා ගන්නට පුළුවන්. දැන් ඔබ දන්නවා මෙහි අපේ තියෙන ප්‍රධානම ක්‍රමවේදය තමයි වහාම ඒ අයම ස්ථානයෙන් ඉවත් කරලා
පළමුව රෝහල් ගත කිරීම. ඒක තමයි මොකද තවදුරටත් බෝ වෙමින් ඒ සමාජයේ ඉන්න මේ ඊටියොත් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. දෙවැනියට මේ දුරකථන අංකය අපිට ඉතාම අවශ්‍යයි. ඒ අයගේ ආශ්‍රිතයන් සොයාගන්න, කතා කරලා. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ඔබේ අතිශය වැදගත් යුතුයකමක්. මොකද මේක කරේ නැත්නම් අපිට මේ ආශ්‍රිතයන් සොයා යාම කරන්න හරි අමාරුයි. කරන්නට බැහැ නෙවෙයි, විවිධ ක්‍රම තියෙනවා. දියුණු තාක්ෂණයක් තියෙනවා. නමුත් හැම කෙනෙක්ටම එම තාක්ෂණය පාවිච්චි කරන්න යන එක හරි අපරාධයක් කියලා අපි හිතනවා. මොකද ඊට වඩා හරි ලේසියෙන් මිනිස්සු තමන්ගේ යුතුයකම ඉෂ්ට කරනවා නම් මේක කරන්නට එච්චර අමාරු නෑ. විශේෂයෙන්ම අපිට සෞඛ්‍ය අමාත්‍යාංශ විදියට හෝ වසංගත රෝග විද්‍යාලයක විදියට තනියෙන් මේ ගමන යන්නට බෑ. ඉතින් සියලු දෙනාගේ උදව්ව අවශ්‍යයි. මම නැවත වරක් කියන්නේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හෝ රෝහල් වල කරුණාකරලා දුරකථන අංක 2ක් ලබා ගන්න ස්ථාවර දුරකථනයකුත් එකතුව. නිසා මේ ඉල්ලීම බොහොම වටිනවා. ඒ ඉල්ලීම් වලට කන් දීමත් ඉතාමත් වටිනවා. මොකද මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ ජීවිත ආරක්ෂා කරන්න සහ ඔබේ සමාජය සුරක්ෂිත කරන්න. ඒ නිසා මම බොරු නම්බරයක් දුන්නේ, මම බොරු ඇඩ්‍රස් එකක් දුන්නේ කියන එක වීරකමක් නෙමෙයි. ඔබ ආසාදිතයෙක් බවට පත් වුණොත් එතනින් පස්සේ මරණය දක්වා යන ගමන පිළිබඳ ඔබ බොහොම වේගවත් තීරණයක් මේ ගන්න. ඒ නිසා තායි බොහොම ගෞරවයෙන් අපි ඉල්ලා සිටින්නේ නිවැරදි තොරතුරු ලබා දෙන්න, නිවැරදි තොරතුරු ලබා දීමට පමණයි වසංගත විද්‍යාලයකට මේ කළමනාකරණය කළ හැක්කේ. චාමර මට තව දෙයක් කියන්න ඉඩ දෙන්න. දැන් අපිට රෝගියෙක් වුණා කියලා අපි පළමු වරට රෝගියත් එක්ක කතා කරලා එතුමාව එම ස්ථානයේ රෝහලක් වෙත ගෙනියන්නට ලෑස්ති කරනකොට රෝගීන්ගෙන් අහන සුලභ ප්‍රශ්නයක් තමයි මට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. මම ඊටාම හොඳින් ඉන්නවා. මට හොඳට කන්න බොන්නට පුළුවන්. ඉතින් මමත් යන්න ඕනද මම මේ රෝහලකට යන්න ඕනද මට ගෙදර ඉඳලා මේ රෝගයට ප්‍රතිකාර ගන්න පුළුවන්ද කියන එක. ප්‍රතිකාර නැත්තම් අනිත් අය කියන එකක් තමයි අපි අර එංගලන්තේ වගේ රටවල් වල වගේ අමාරුනාම එන්නම් කියන එක. ඇත්තට ඒ රටවල් වල කරන්නේ වෛද්‍යවරු තමයි කියන්නේ අමාරුනොත් එන්න කියලා. මෙහි අපේ රෝගීන් තමයි අපෙන් අහන්නේ අමාරුනාම එන්නද කියලා. ඉතින් මම මෙතෙන්දී විශේෂයෙන් තදින්ම කියන්න කැමතියි කරුණාකරලා අපේ රටේ නීතියෙන් ඒකට කිසිම ඉඩක් නැහැ. සියලුම දෙනා රෝගීන් අපි රෝහල්ගත කළ යුතුමයි මේ නිරෝධායන නීති රීති වලට අනුකූලව. දෙවෙනි එක තමයි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන එක තමයි මෙම රෝගයේ කුමන රෝගියාට කුමන අවස්ථාවේ සංකුලතාවයක් ඇති වේද කියන එක අපිට කල්ැතු කියන්නට බෑ. දැන් මේ කතා කරන මොහොතේ ඔබ බොහොම නිරෝගීව ඉන්න පුළුවන්. නමුත් තව ටික වෙලාවකින් ඔබට ශ්වසන අපහසුතාවයක් ඇති වෙලා සමහර විට ඒක අතිශය භයානක තත්ත්වයක් වෙනකන් යන්න පුළුවන්. ඔබ ඊට පස්සේ ඇම්බියුලන්ස් හොයලා රෝහල්ගත වෙනකොට පළවෙනියට ඔබේ ජීවිතයට හානිය වැඩි. ඒ වගේම තමයි ඔබ ඉන්න වටේ ඉන්න ඔබගේ ආදරණීයයන් සහ ආශ්‍රිතයන්ට ඔබ රෝගයේ විශාල වශයෙන් පතුරවලා තමයි රෝහලකට එන්නේ. ඉතින් එහෙනම් මේ කරුණු දෙක නිසාම කිසිසේත්ම රෝගියෙක් නිවසේ ඉන්නට බෑ. ඒ වගේම තමයි අර දුරකථන අංක මම කලින් සඳහන් කරා. ඒකත් අපි මතක තියාගන්න ඕන නිරෝධායන නීති රීති වලට අනුව තමන්ගේ නිවැරදි තොරතුරු නොදීම වරදක්. පැහැදිලිව. මරණ වාර්තා වීම සිදු වුණා. දැන් 35 වන මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඊට පෙර දවසේදී මරණ 4ක් ඊට පෙර 5ක් වාර්තා වුණා. ඒත් ඒ 5න් 3ක් නිවසේ මිය ගියා. ඊට පස්සේ 4ක් වාර්තා වුණා. ඒ 4න් 2ක් නිවසේ මිය ගියා. ඊයේ දවසේදී පැමිණෙන 78 වී ඇති පුද්ගලයාත් රෝහල් ගත කරන විට මිය ගිහින් ගිහිල්ලා. මොකද්ද මේකට හේතුව? ඔව් ඇත්තටම චාමර දැන් මේ ගොඩ බොහෝ දෙනා මේ ඊයේ පුද්ගලයාත් ඇතුළුව ඊට පෙර දවසේ 4 දෙනාගෙන් එක්කෙනෙක් විතරයි කොළඹ නගර සීමාවෙන් පිට සිටියේ. අනිත් සියලු දෙනාම කොළඹ නගර සීමාව තුල. ඉතින් මේකදී මම පෙන්වන්න හදන්නේ මේ අයට ඇත්තටම රෝහලට එන්න පොඩි දුරක් තියෙන්නේ. එහෙම විශාල වශයෙන් දුරක් නැහැ. නමුත් අපි මෙතන තේරුම් ගන්න ඕනේ තමයි යම්කිසි රෝගීන් පිරිසක් ඉන්නවා කොරෝනා තිබ්බත් නැතත් නිවසේම මිය යන. දැන් මේ සියලුම දෙනා අපිට මේ කොරෝනා නිසා රෝහල්ගත වෙන්න බැරි වීමම හේතුව නෙවෙයි. යම්කිසි පිරිසක් ඉන්නවා එහෙම මේ ප්‍රශ්න නැති කාලෙත් නිවසේම මිය යන කට්ටිය. ඉතින් ඒකට විවිධ හේතු තියෙනවා. සමහරක් අය හිතනවා දැන් මම රෝහල්ගත වෙලා තියෙන ගොඩ වාර ගාණක් මම නැවත ගියත් වැඩක් නැහැ මම එහෙම අදහසින් ඉන්නවා. ඉතින් මෙතෙන්දී දැන් මේ සියලුම රෝගීන් අතර මේ රෝගීන් 5 දෙනාම බැලුවාම එක රෝගියෙක් පමණයි අවුරුදු 42ක වයසේ ඉන්නේ. අනිත් සියලුම දෙනා අවුරුදු 60 ඉක්ම වූවන්. ඉතින් ඒ සියලුම දෙනාට මේ අපි කතා කරන මේ 5 දෙනාටම දියවැඩියාව සහ අදිරුදර පීඩනය කියන රෝග දෙකම තිබිලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් විශේෂත්වය තමයි අපි මේ රෝගීන්ගේ ආශ්‍රිත මේ කියන්නේ සමීපතමයන් සමග කතා කරාම බොහෝ විට පහුගිය කාලේ මෙම රෝග වලට ප්‍රතිකාර කිරීමේ අඩුපාඩු තිබිලා තියෙනවා. ඒ නිසි පරිදි සායන වලට ගිහිල්ලා නැහැ. බෙහෙත් නිසි පරිදි අරගෙන නැහැ. සමහරක් වෙලාවට බෙහෙත් ඉවර වෙලා
නැවත ප්‍රතිකාර ලබා ගන්න විදියක් තිබිලා නැහැ. ඉතින් දියවැඩියා රෝගියෙක් එහෙම අපි පහුගිය දවසක අපිට වාර්තා වුණා සීනි මට්ටම ඉතාම ඉහළ ගිහිල්ලා. මේ සාමාන්‍යයෙන් 450 500ක් විතර වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ තත්ත්ව කියන්නේ අධි අවදානම් තත්ත්ව. ඉතින් ඒක තමයි ඒ පැත්ත. දැන් මෙතෙන්දී නැවත වරක් කියන්නේ ඔබ දියවැඩියා රෝගියෙක් වුණු පමණින් බය වීමට අවශ්‍යතාවයක් නැහැ. ඔබ නිසි පරිදි බෙහෙත් අරගෙන තමන්ගේ රෝගය පාලනය කරන් ඉන්නවා නම් මෙම තත්ත්වය කොරෝනාව කියලාවත් යම්කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් පාලනය නොවිච්ච තත්ත්වය තමයි නරක. දෙවෙනි එක තමයි දැන් මේ වැඩිහිටියෝ මේ මියගිය අය සියලු දෙනාම පාහේ අපි බැලුවාම බොහෝ විට නිවාස තුලම ඉන්න අය. ඉතින් මේ අයට ඇවිදීමේ අපහසුතාවයමත් කීප දෙනෙක්ට තිබිලා තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේ අයට රෝගය දුන්නේ කවුද කියන එක. මේ අය එළියට ගිහිල්ලා හදාගෙන ආපු අය නෙමෙයි. ඉතින් විශේෂයෙන් මෙතෙන්දී අපි පැහැදිලි කරන්න ඕන තමන් ඇවිදින්න පුළුවන් තරුණ මැදිවී අය තමයි රෝගය සාදාගෙන නිසි ක්‍රමවේද පාවිච්චි නොකර නිවසට ඇතුල් වෙලා නිසි පරිදි අත් සෝදන්න නැතුව නිසි පරිදි පිරිසිදු වීමකින් තොරව තමන්ගේ නිවසට ඇවිල්ලා නිවසේ තියෙන පොදු උපකරණ එකට පාවිච්චි කරාම අර වැඩිහිටියත් ඊට පස්සේ ඇවිල්ලා එම උපකරණයම අපි හිතමු වැසිකිළියක් එහෙම නැත්නම් කෑම කාමරේ කෝප්පයක් පිඟානක් ඒ වගේ දෙයක් පාවිච්චි කරොත් අන්න බෝ වෙන්න පුළුවන්. එහෙම ඇරෙන්න මේ පුද්ගලයාට මේ උලඟෙන් ඇවිල්ලා එහෙම බෝ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා නැවත නැවතත් කියන්නේ ඒක තාම වැදගත් හින්දා තමන් නිවසට එනකොට රාජකාරී ඉවර කරලා කරුණා කරලා තමන්ගේ පිරිසුදුභාවය 100%ක්ම තියාගන්න වැඩිහිටියන්ට වගේම ළමයින්ටත් මේ රෝගය ලබලා දෙන්න එපා. පැහැදිලිව. එනිසා මේ ඉල්ලීම් වලට කන් දෙන්න කියන ඉල්ලීමත් එක්ක අපි හැම වෛද්‍ය ශාස්ත්‍රයක් පිළිබඳව කතා කරද්දී ආසාදිතයෙකු පැමිණියහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම කෙලෙසද කරන්නේ කියන කාරණේ පිළිබඳව විශේෂයෙන් මතු කරා වෛද්‍යතුමනි. දැන් අපි හිතමු ආසාදිත වුණු කෙනෙක් සහ ඔය මුඛපිලිකා තත්ත්වයක් හෝ වේවා වෙනත් අර ප්‍රතිකාර ගත යුතු යයි නිර්දේශ කරන මට්ටමේ ඉන්න රෝගියෙක් නම් කොහොමද ප්‍රතිකාර කිරීම සිදු කරන්නේ? ඒ සියලු ප්‍රතිකාර සියලු පූර්වපායන් අරගෙන සිදු කරනවා දැනටමත් විශේෂයෙන්ම දැන් ආසාදිතයින් ඉන්න IDH රෝහලේ ඒ හදිසි දන්ත වෛද්‍ය ප්‍රතිකාර තියෙන ඒවා කරන්න වෙනමම ඒකට යොමු වෙච්ච කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම දැන් හදිසි ප්‍රතිකාර සඳහා දැන් උදාහරණයක් විදිහට දැන් කොළඹ දන්ත ආයතනයේ වගේ දන්ත රෝහල වගේ ආයතනයක් ගත්තම ඒ වගේදී හදිසි ප්‍රතිකාරය කියන්නේ උදාහරණයක් විදිහට අනතුරක් සිදු වෙලා එන කෙනෙක් නම් කියන්නේ අස්ථි පිපිරීම එක්ක එන කෙනෙක් නම් ඒ වගේ වෙලාවකදී අනිවාර්යයෙන් මේ ප්‍රතිකාර කිරීම සිදු කළ යුතුයි. ඒක ප්‍රමාද කරන්න හැකියාවක් නැහැ. ඒක මේ PCR පරීක්ෂණය එනකන් කියලා බලන් ඉන්න බෑ ඒකට. ඒකට අවශ්‍ය කරන මේ රුධිර වහනය නැවැත්තුවේ නැත්නම් රෝගියා මිය යන්න පුළුවන් මේ වගේ වෙලාවක. ඉතින් ඒ වගේ හදිසි ප්‍රතිකාර ඒ සියලු අවධානම අරගෙන සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරනවා. මේ වෙනකම්ම ඇත්තටම මේ සෞඛ්‍ය සේවකයන්ට මේ ප්‍රතිකාර ක්‍රමවේදයන්ගේ යෙදීමේදී තියෙන අවධානම අතිමහත්. නමුත් ඒ අවධානම හැමතිස්සෙම වුණ අරගෙන තියෙනවා. ඒ අවධානම අරගෙන තමයි මේ ප්‍රතිකාර කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම මේ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේත් ඒ අවශ්‍ය හදිසි ප්‍රතිකාර ඒ සියලු අවධානම අරගෙන සිදු කරනවා. සහ එහෙම සැක කටයුතු රෝගියෙක්ගෙන් අනික් රෝගියාට පැතිර යෑමේ අවධානම අවම කරන්නත් අවශ්‍ය කරන සියලු පූර්වෝපායන් ඒ කියන්නේ ආරක්ෂිත හැඳුම් සහ ඒ සියලු අනිකුත් ක්‍රමවේද සියල්ලම පාවිච්චි වෙනවා. ඉතින් ඒක නිසා ඊටා හදිසි ප්‍රතිකාර කියන්නේ Tamanට දරා ගන්න බැරි කැක්කුමක් තියෙනවා නම් ඉදිමීමක් තියෙනවා නම් හිරිවැටීම් තියෙනවා නම් දරා ගන්න බැරි ඒ වගේ අවස්ථාවක Taman අනවශ්‍ය විදියට බය වෙන්නත් අවශ්‍ය නැහැ. එහෙම හදිසි ප්‍රතිකාරයකට ඕනම වෙලාවක රජයේ වෛද්‍ය දන්ත වෛද්‍ය සායන ඇරලා තියෙනවා. ඒ වගේ වෛද්‍යවරු මේ ඕනම තත්ත්වයක් යටතේ වැඩ කරනවා. ඉතින් ඒක නිසා තමන් ඒ වගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් දරා ගන්න බැරි වේදනාවක්, ඉදිමුමක්, ලේ වහනයක් ඒ වගේ දෙයක් තියෙනවා නම් වෙන වෙන අත් බෙහෙත් ගොඩ වෙදකම් කර ඉන්න අවශ්‍ය නැහැ. කෙලින්ම රජයේ දන්ත වෛද්‍ය සායනයට යොමු වුණාම ළඟම තියෙන ඉතින් කොළඹ නගර සීමාව ඇතුළත ඉන්න කෙනෙක් නම් මේ කොළඹ ඇතුලේ මේ මැදකොළුම් ප්‍රදේශයේ මේ බොරැල්ලේ වටේ මේවා පැතිරෙන අවස්ථාවේදී මේ දන්ත රෝහලේ ඒ අදාළ අවශ්‍ය හදිසි ප්‍රතිකාර කටයුතු කරනවා. ඉතින් ඒක නිසා බය නැතුව ඒකට යොමු වෙන්න. නමුත් අර අපි හැමතිස්සෙම කිව්වේ රූටින් ට්‍රීට්මන්ට් කියලා අපි කියන්නේ අපිට දිනයක් යොදාගෙන ගිහිල්ලා අපි කරන ප්‍රතිකාර මොකද අපි කාලයක සැරයක් දත් සුද්ධ කරගන්නවා. ඒ වගේ එකකට මේ වගේ වෙලාවක දෙවරක් හිතන්න ඕන. ඉතින් ඊළඟට තව කියන්න අවශ්‍ය දෙයක් තමයි චාමර දැන් මේ අවුරුද්දේ කුඩා දරුවන්ට විශේෂයෙන්ම යම්කිසි පාඩුවක් වුණා. මොකද දැන් මේ පාසල් වහලා තිබ්බ නිසා අර පාසල් සෞඛ්‍ය සමීක්ෂණය කියන එක මේ අවුරුද්දේ බොහොම අඩුවෙන් කෙරුණේ.
ඉතින් පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ අහුවෙන පළවෙනි රෝගය තමයි මේ දත් දිරා යාම. ඉතින් මේ කුඩා දරුවන්ට මේ පාසල් දන්ත සේවය මේක මේ රට පුරාම පැතිරිච්ච ජාලයක්. පාසල් දන්ත චිකිත්සකවරියන් විසින් මේ දරුවන්ගේ දන්ත ප්‍රතිකාර කරනවා. ඉතින් මේ අවුරුද්ද පුරාම මේක ලැබුණේ නැහැ. ඉතින් මේ කුඩා දරුවන්ගේ දත් දිරා යාමට ගොඩක් මේ කිරි දත් දිරා යාම හරි හැකියාව වැඩි. ඉතින් ඒ රැකවරණය මේ අවුරුද්දේ නැහැ. ඉතින් මේ කුඩා දරුවන්ට විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ කාලය ඇතුළත තමන් පරිස්සම් වෙන්න ඕන සහ දෙමාපියන් කුඩා දරුවන්ගේ දත් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මේ දවස්වල මේ පැණි රස අවම කරන්න සහ මට තප්පර කීපයක් දෙන්න පික්පන්ට වෙලාව බලලෙමු. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. හොඳයි. ඔව් මම කියමින් හිටියේ දැන් කුඩා දරුවන්ට මේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණය හරහා ලැබෙන ආවරණය ලැබුණේ නැහැ. ඒ කියන්නේ අවම වශයෙන් ලැබුණේ මේ අවුරුද්ද ඇතුළත. ඒක නිසා මේ පාසල් දන්ත සේවයේ තියෙන මේ පළ ප්‍රයෝජන ලබා ගන්නත් බැරි වුණා. ඒක නිසා දෙමාපියන් කුඩා දරුවන්ගේ දත් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න, ඔවුන්ගේ පැණි රස භාවිතය අවම කරන්න අවශ්‍ය කරන දේ කරන්න, ඔවුන් දත් මදිනවද කියලා සුපරීක්ෂණය කරන්න සහ ඒ වගේම මේ කාලය ඇතුළත තමන්ගේ මුඛය ගැන තමන් වැඩියෙන් අවධානයක් යොමු කරන්න විශේෂයෙන්ම මොකද මේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ තියෙන සීමාකාරී සාධක නිසා විශේෂයෙන්ම තමන්ගේ අඩු ගානේ සති දෙකකට සැරයක්වත් හොඳින් දත් මැදලා කන්නඩියක් ඉස්සරහට ගිහින් තමන්ගේ කට බලන්න මොනවා හරි දත් දිරා යෑමේ ලක්ෂණ පහයන් වෙනස් වීම මොකුත් තියෙනවද කියලා. කටේ ශ්ලේෂ්මල පටලය කියන්නේ කම්මුල් වල ඇතුල් පැත්ත බලන්න මොනවා හරි පටක වල වෙනස් වීමක් තියෙනවද කියලා. මොකද අපේ රටේ මොක පිළිකාව කියන්නේ ප්‍රධාන පිළිකාවක්. ඉතින් ඒක නිසා ඊළඟට දත් මදිනකොට සුපරීක්ෂාකාරීව බලන්න විදුරු මසලින් ලේ යාම තියෙනවද කියලා. ඉතින් ඒ වගේ ඒවා පරීක්ෂා කරලා බලලා තමන්ගේ දත් මැදීම හරියට දවසට දෙවරක් දත් මදින එක. මොකද මේ දැන් අපි හැමෝම ඉන්නේ ටිකක් කලබල වෙච්ච ගතියකින්. ඉතින් ඒක නිසා මේ අපේ චර්යා රටාවන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔය තමන්ගේ ස්වස්ථතාව ඔය දවසට දෙසරයක් දත් මදින එක කුඩා දරුවන්ට විශේෂයෙන්ම දැන් මේ දවස්වල අතහැරෙන්න පුළුවන්. ඊළඟට ආහාර වල පාලනයක් නැහැ. සමහරවිට ගන්න තියෙන එක අරගෙන කන්නේ අපි. එතකොට වැඩිපුර පිෂ්ඨය සහ සීනි තියෙනවා. ඉතින් දන්ත සෞඛ්‍යයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපේ පැත්තෙන් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවටත් යොමු වීම අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. දැන් මේ මොහොතේදී පැමිණෙන දන්ත වෛද්‍යවරයෙකු හමු වීමට පැමිණෙනවා නම් අපිට මොකක් හෝ අවශ්‍යතාවයක් තියෙනවා නම් අර කිව් ආකාරයේ ලයිස්තුවේ තියෙන විදිහේ රෝගී තත්ත්වයන් නම් තියෙන්නේ. රෝගීන්ගේ පැත්තෙන් විය යුතු ඔවුන්ගේ පැත්තෙන් එන්නට ඕනේ කාර්යභාරය මොකක්ද කියලා. කාර්යභාරය තමන්ට අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් රෝහල් වල විශේෂයෙන්ම මේ ඉස්සරහා දක්වලා තියෙනවා ඩිස්ප්ලේ කරලා තියෙනවා ටෙලිෆෝන් නම්බර් එකක් මේකට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් ගන්න කියලා. තමන්ට වෙලාවක් වෙන් කරගන්න කියලා. ඉතින් වෙලාවක් වෙන් කරගෙන ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රැඳවුම් කාමරයේ එකවර එක පිරිසක් එකට ගොනු වෙන්නේ නැති එක අවම කරගන්න. ඊළඟට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් සායනයකට ඇතුළු වෙනකොට මාස්ක් එකක් දාගෙන ඉන්න ඕනේ. ඒක මාස්ක් එක ගලවන්නේ තමන් දන්ත වෛද්‍යවරයාගේ පුටුවේ වාඩි වුණාට පස්සේ. ඒක ගලවලා ඒක තමන් සුරක්ෂිතව තියාගන්න ඕනේ. ප්‍රතිකාර ඉවරුණාට පස්සේ ඒක අපහු දාගන්න ඕනේ. සහ රැඳී සිටීමේ කාමරවල වේටිං රූම් එකේ කියන එකේ මේක අපි ලංකාව පුරාම දැන් උපදෙස් දීලා තියෙන්නේ අර සීටිං තියන්න ඕන අර මීටරය කමාර අතර දුර තියෙන විදිහට අත්සේදීම හෝ සැනිටයිසර් එකක් පාවිච්චි කරලා මේ පිරිසිදු කරගන්න එක සායනයට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා කරන්න ඕන. දන්ත සායනය ඇතුළත තියෙන පෘෂ්ඨ අත ගන්න බෑ. තමන් අරගෙන එන තමන්ගේ පෞද්ගලික දේවල් කියන්නේ ගෑනු කෙනෙක් නම් හෑන්ඩ් බෑග් එකක් තියෙනවනේ. ඒ වගේ දේවල් තියන්න දන්ත සායනයේ තැනක් වෙන් කරලා තියෙනවා. එතන තියන්න ඕන. යනකොට ඒක එතනින් අරගෙන යන්න ඕන. අපි මේ කියන්නේ තමන් පෘෂ්ඨ අත ගෑම අවම කරන එක. කියන්නේ බැරි වෙලාවත් යම් කිසි විදියකින් අපි නොදන්න රෝගියෙක් පැමිණියා නම් ඒ රෝගියාගෙන් වෙනත් අයට සායනයට පැමිණෙන වෙනත් අයට මේක පැතිරීම අවම කරන විදිහට තමයි තියෙන්නේ. නිර්දේශ ඔබ පිළිපදිනු ඇතයි අප විශ්වාස කරනවා. අවසාන වශයෙන් වසංගත විද්‍යාව එක පැත්තෙන් ගත් විටදී PCR පරීක්ෂණත් සිදු කරනවා. හිදාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාවට යනකම් කරනවා. ඒත් එක්කම දැන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක පිළිබඳ කතා කරනවා. කොහොමද මේ දෙකම සම්බරව පවත්වාගෙන යන්නේ? මූලිකත්වය දෙන එකක් තියෙනවද? මේම චාමර ඇත්තටම දැන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ඔබ කිව්වා වගේ මේ දවස්වල දැඩි කතා බහට ලක් වෙන මාතෘකාවක්. දැන් මේකේ සායනික වශයෙන් අපි මොන අවස්ථාවේද පාවිච්චි කරන්න කියන එක ගැන අපි මේ දවස්වල දැඩිව අවධානයෙන් පසු වෙනවා. සහ අපි මේ දවස්වල ඒක හත්දින් විශ්ලේෂණය කරලා අමාත්‍යාංශයට නිර්දේශ නිකුත් කිරීමට තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. හැකියතාක් ඉක්මනට අපි ඒක කරනවා මේ දවස්වල. එතකොට දැන් මේ පරීක්ෂණය මම හිතන්නේ මාධ්‍යවලුත් ගොඩක් විස්තර කර පරිදි
මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවත් ඇති කියලා හිතනවා. නමුත් මමත් කෙටියෙන් විස්තර කරන්නම් මේක. දැන් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් ඇත්තටම මේක PCR පරීක්ෂණය සඳහා විකල්පයක් නෙවෙයි. මේක ඇත්තට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ කියන්නේ අවුට්බ්‍රේක් තත්ත්වයකදී එහෙම නැත්නම් අපේ රෝගීන් සංඛ්‍යාව සමාජයේ ඉතා ඉහළ අවස්ථාවලදී පමණයි. ඉතා අඩු මට්ටම් වලදී මේක පාවිච්චි කිරීමෙන් නිවැරදි ප්‍රතිඵල ගන්න තියෙන හැකියාව අඩුයි. එතකොට අනිත් එක තමයි දැන් ඔබ දන්නවා රෝගියෙක් රෝග ලක්ෂණ පෙන්වන්න දවස් 3-4කට පෙර සිට සහ රෝග ලක්ෂණ පටන් ගන්න දවස් 3ක් විතර වගේ යනකම් තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් මේ විස බීජ සමාජගත වෙන්න වැඩිම කාලය ඉඩ තියෙන්නේ. එතකොට අන්න එම කාලය ඇතුළත මෙම පරීක්ෂණයට ලක් වුණොත් ඒ කෙනෙක්ට PCR හා සමානව හෝ ඊට තරමක් ආසන්නව හැකියාවක් පෙන්වනවා මෙම පරීක්ෂණය. නමුත් රෝග ලක්ෂණ නැති කෙනෙක්ගේ අපි හරියටම දන්නේ නැහැ මොන කාල පරාසයේද මේක ඇත්තටම පරීක්ෂණය කරන්න ඕන කියලා. ඉතින් නමුත් PCR පරීක්ෂණය ඊට විරුද්ධව බැලුවහම එහි තියෙන කාල පරාසය වැඩි. ඒ කියන්නේ PCR පරීක්ෂණයක් කරලා අපිට හඳුනා ගැනීමේ කාල පරාසය ගොඩක් වැඩි. ඇන්ටිජන් ටෙස්ට් එක කරනවා නම් ඒ නියමිත කාල පරාසය කරන්නට අවශ්‍යයි. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්. නමුත් මෙහි ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ යුතු සහ දියුණු රටවල් පාවිච්චි කරන ක්‍රම තියෙනවා ගොඩක්. ඉතින් ඒ හින්දා අපි හරියටම මේ දවස්වල ඒක අධ්‍යයනය කරමින් යනවා සහ අමාත්‍යාංශයට නිර්දේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවා. මෙන්න මේ අවස්ථා තමයි අපේ රටට මේක ගැලපෙන්නේ කියලා. නමුත් ඒ කිසි විටකත් නැවතවරක් කියන්නේ PCR සඳහා ආදේශකයක් නොවේ. PCR පරීක්ෂණ සාම්පල් ලබාගෙන දැනට ප්‍රතිඵල නිකුත් නොවුණු විශාල ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා. නෑ දැන් නෑ. දැන් එහෙම තත්ත්වයක් නෑ. අතර පසුගිය දවස් කිහිපයක් වෙනකම්ම තිබ්බා. නමුත් දැන් මේවා එක නෑ. හොඳයි. අද දවසින් විවෘත වෙන රට ඇතුලේ මහජනතාවගේ වගකීම බොහොම වැඩි. නැත්නම් ඔබතුමාලට මම හිතන්නේ ඉස්පාසුවක් නැති වෙයි ඉස්සරහට මේ தත්ත්වය කළමනාකරණය කර ගැනීම ජනතාවට පණිවිඩයක් දුන්නා. ජනතාවට ඇත්තටම දෙන්න ඕන පණිවිඩය තමයි කරුණාකරලා තමන් ඉස්සෙල්ලා සුරක්ෂිත වෙන්න. අංක 1 තමයි තමන් සුරක්ෂිත වෙන්න. දෙවෙනි එක තමයි තමන්ගේ ආදරණීයයන් සහ සමාජයේ පොදුවේ ගත්තම අවසාන වශයෙන් ගත්තම මුළු සමාජයම සුරක්ෂිත කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්. එතකොට තමන් තනියෙන් වැඩ ටික කරගෙන ගියොත් අවසානයේ මුළු සමාජයටම තමයි මේකෙන් ප්‍රයෝජනෙ ලැබෙන්නේ. ඉතින් ජාමර මේක අපි නැවතත් කියන්නේ මේ රෝගය කොච්චර දරුණු වුණත් දැන් මේ දවස්වල අපි කතා කරන වෛරසය පෙරට වඩා බොහෝ වීමේ ප්‍රවණතාවය වැඩි වුණත් අපි අපේ මූලික කටයුතු ටික කරනවා නම් හරිම අපි කියන්නේ අපි සරලයි නෙවෙයි. නමුත් මේ මූලික කටයුතු ටික අපි කරනවා නම් අපේ දෑත් නිවැරදිව සෝදනවා නම් ඊළඟට මුඛ ආවරණය නිවැරදි පරිදි නහයත් කටත් ආවරණය වෙන පරිදි දානවා නම් සහ නියමිත දුර පවත්වා ගන්නවා නම් මේ රෝගය බලෙන් ඇවිල්ලා අපේ ඇඟට පනින්න හේතුවක් නැහැ. ඉතින් ඒ හින්දා වෛරසය කොච්චර දරුණු වුණත් අපිට පුළුවන් තවදුරටත් මේකෙන් ආරක්ෂා වෙන්න. ඉතින් ඔබ කරන කියන කටයුතු වලින් තමයි අවසානයේ බැලුවම මුළු රටේම සාර්ථකත්වයේ පවතින්නේ. ඉතින් ඒ හින්දා ඒ යුතුයකම එකිනෙකා වශයෙන් අපි සමව බෙදා ගන්නට අවශ්‍යයි. මොකද අර අපිට මේ ගමන දිගින් දිගටම මේ විදිහට අවදානම දරාගෙන අපේ වගේ කුඩා රටකට කුඩා ආර්ථිකයක් තියෙන රටකට යන්නට අමාරුයි. ඉතින් ඒ හින්දා අපි හැකිතාක් උත්සාහ කරනවා අපේ පැත්තෙන් අපි වසංගත රෝග විද්‍යා ඒකකයේ විදිහට රෝගය හැකිතාක් ඉක්මනට අඩු කරගෙන නැවත අර ඔක්තෝබර් 4 වෙනිදාට පෙර තිබූ තත්ත්වයට යන්නට. ඔබේ පැත්තෙන් ලොකු දායකත්වයක් අවශ්‍යයි මේ මොහොතේදී. සෞඛ්‍යංශ, ආරක්ෂකංශ, රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන මේ කළමනාකරණය කර ගැනීම සඳහා කෙසේ හෝ රට වහගෙන ඉන්න බෑ. රට විවෘත කිරීම සිදු කෙරුණා. ඒ විවෘත කිරීමත් එක්ක එතනින් පසු ඇතිවන සිදුවීම් බලක්වා ගැනීමේ වගකීම ඔබට දැන් බාර දීලා තියෙනවා. එය ඔබ ඉෂ්ට කරනු ඇතයි අප විශ්වාස කරනවා. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලංගරුවන් පතිරණ වෛද්‍යතුමන් සහ ඒ වගේම බස්නාහිර පළාත් ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ නිරන්තර රත්නායක වෛද්‍යතුමන් සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඔබ මේ කියූ කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරනු ඇතයි අප විශ්වාස කරනවා. අපි අකණ්ඩව ඔබ දැනුවත් කරනවා. අද දවසේ සිට යම් ලිහිල් භාවයක් තියෙනවා. නමුත් ඒක පෙර තිබුණු තත්ත්වය නොවේ. නව සාමාන්‍ය යටතේ මේ කටයුතු දියත් කර යුතුයි. අර 3 වන මට්ටමේ level 3 එක යටතේ කියා දුන්නු නිර්දේශ තිබෙනවා. ඊට අනුගතව ක්‍රියාත්මක විය යුතුයි. හෙට යාලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයිබෝවන්.